ප්‍රියාදර මිත්‍රයෝ අපි නැවත වාරයක් ඔබව ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් බලයේ පැය වැඩසටහනට පිළිගන්නවා. අද දවසේදී ඔබ නරඹන්න සූදානම්ව සිටින්නේ බහරේන් දේශයේ ෆිලඩෙල්ෆියා දේවස්ථානයේ සිංහල සේවයේ දේව මෙහෙයක්. මා විශ්වාස කරනවා දෙවියන් වහන්සේගේ ක්‍රමය මිනිසෙක් බව. ඉන් අදහස් වන්නේ කාන්තා සහ පුරුෂයන් යන දෙකොටසම උන්වහන්සේගේ සැලැස්මට අඩංගු බවයි. දෙවියන් වහන්සේගේ වචනේ සුදෝ පාවුල්තුමා කියනවා මා සුභාරංචිය ප්‍රකාශ නොකළොත් මට දුක් වේ. ප්‍රියාදර මිත්‍රවරුනි, මේ දේශනාව තුළින් දෙවියන් වහන්සේගේ සුභ ආරංචිය ප්‍රකාශ කිරීමට උන්වහන්සේ ඔබට අභියෝග කරන සේක්වා. ඒ සුභාරංචිය ප්‍රකාශ කරන පිණිස උන්වහන්සේ මිනිසෙක්ා ස්ත්‍රියක් පිළියෙල කරන ආකාරය හා බලවත් කරන ආකාරය මේ පණිවිඩය තුළින් ඔබ අසා දැනගන්නට යනවා. දෙවියන් වහන්සේට ගෞරව වේවා. මේ දේශනාව අවසානයේදී අපි නැවත ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පණිවිඩය ඔබට ආශිර්වාදයක් වනසේක්වා. ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේදී අපිට නැවතත් උන්වහන්සේගේ වචනය අසන්ට අවස්ථාවක් උදා කර දීම ගැන. Praise God that He has given us another day to listen to His word. Hallelujah. Hallelujah. අපි පෙරළමුද අපගේ බයිබලේ පරණ ගිවිසුමේ පළවෙනි රාජාවලිය 17 වෙනි පරිච්ඡේදයට. Let's turn to our Bibles to 1 Kings chapter 17. මා දන්නවා අපි කවුරුත් මේ කතාව හොඳින් දන්න බව. I know that most of us, we know this story very well. නමුත් අද උදෑසන මම කාර්යාලයේ සිටියදී මගේ අවධානය මේ කොටසට යොමු වුණා. But this morning while I was in the office, my attention was drawn into this position, into this place. දේශකෙක් නිසාදෝ මම දන්නේ බයිබලයේ දකින්න විට බොහෝ වෙලාවට මට දේශනාවන් පේනවා. I don't know because I'm a preacher that whenever I look at the Bible, I see a lot of messages. දැන් ඒක හොඳ පුරුද්දක් නෙවෙයි. Now that's not a good habit. නමුත් සමහර නරක නොවුනත් හොඳ නොවුනත් යම් පුරුදු අපිට පුරුදු වෙනවා. But there are some things, whether it is good or bad, that certain habits, it gets into a habit into us. නමුත් මම විශ්වාස කරනවා මට මෙන්ම ඔබටත් මේ තුල පණිවිඩයක් තිබෙන බව. But I believe in the same way that it's for me, even for you, there is a message in this. අපි කියවන්ට කාලය ගමු පළවෙනි පදයේ සිට 7 වෙනි පදය දක්වා. Let's look at from verses 1 to verses 7. තවද ගිලියද්දී විසුවන්ගේ එක්කෙනෙක් වූ තිෂ්බිය එලියා ආබ්ට කතා කොට මා සේවය කරන ඊශ්‍රායල්ගේ දෙව් ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑවා සේම මාගේ වචනය ලෙස මිස මේ අවුරුදුවල පිනිවත් වැස්සවත් නොවන්නේ යයි කීසේක ස්වාමින් වහන්සේගේ වචනේ ඔහු වෙතට පැමිණ මෙතනින් පිටත්ව పూర్ව දිශාවට ගොස් ජෝර්දානයේ ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටපන්න. ඒ ඔයෙන් නුඹට බොන්නට පුළුවන්. එයිදී නුඹට කෑම දෙන්න කපුටුවන්ට මම අණ කෙලෙමි කීසේක. ඔහු ගොස් ස්වාමින් වහන්සේගේ වචනය ලෙස කළේය. ඔහු ගොස් ජෝර්දානයේ ඉදිරිපිට තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කළේය. කපුටෝ උදේ රොටි සහ මස්ද සවස රොටි සහ මස්ද ගෙනාවෝය. ඔහු ඔයෙන් වතුර බීවේය. තවද දේශයට වැස්ස නැති නිසා කලකට පසු ඔය සිඳී ගියේය. And Elijah the Tishbite of the inhabitants of Gilead said to Ahab, As the Lord God of Israel lives, before whom I stand, there shall not be dew nor rain these days, except at my word. Then the word of the Lord came to him, saying, Get away from here and turn eastward, and hide by the brook Cherith, which flows into the Jordan. And it will be that you shall drink from the brook, and I have commanded the ravens to feed you there. So he went and did according to the word of the Lord. For he went and stayed by the brook Cherith, which flows into the Jordan. The ravens brought him bread and meat in the morning, and bread and meat in the evening, and he drank from the brook. And it happened after a while that the brook dried up, because there had been no rain in the land. අපිට කියවන්ට ලැබෙනවා ආහාබ් කියන රජතුමා ගැන. Here we read about this King Ahab. මේ වෙන විට ආහාබ් රජතුමා
ඊශ්‍රායල් කෙරෙහි රජකමට පැමිණ තිබෙනවා. Now here by this time this King Ahab has come as king to Israel. 16 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි 31 වෙනි පදේ කියනවා ඔහුට පළමුවෙන් සිටි සෑම කෙනෙකුට වඩා ඔහු දෙවියන් වහන්සේගේ ඇස් සමුවේ නපුරව තිබුණු දේ කළ කෙනෙක්. Now in verses 30 we read in chapter 16 it says, now Ahab the son of that he did evil in the presence of the Lord's sight. ඔහු සහ ඔහුගේ බිරිඳ යෙසබෙල් ඊශ්‍රායල්ව දෙවියන් වහන්සේ වෙතින් නොමග ගෙනියන්නට බොහෝ කාරණාවන් කළා. Now he and his wife Jezebel, they did a lot of things so that they could take the Israelites away from the Lord. ඔවුන් බාල් නමස්කාරයට ඊටම තදින් ඊශ්‍රායල් සෙනගව නැඹුරු කරන්නට කටයුතු කළා. They begin to put the Israel people towards Baal worship. ඔවුන් බාල් නමස්කාරයට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. They gave permission for Baal worship even from the kingdom. දැන් මෙවැනි කාලයක් තුළ දෙවියන් වහන්සේගේ බොහෝ උදහස ඊශ්‍රායලට විරුද්ධව ඇවිලී තිබුණා. Now by this time God's wrath was against Israel. දැන් දේවචනය අපිට කියවන්නට ලැබෙනවා බාල්ට නමස්කාර නොකරපු දන්න නොනමපු 7000ක් දෙනා සිටියාය කියලා. Now when we read the word we find that there were around 7,000 people who did not worship Baal. ඔවුන් සැබෑ වූ ජීවමාන එකම දෙවියන් වහන්සේට නමස්කාර කළ අය. There were people who worshipped only the one and only living God. නමුත් ඔවුන්ට ශක්තියක් තිබුණේ නැහැ. හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්න. But they did not have the ability to see the right as the right thing and the wrong as wrong. අද අපි දකිනවා එවැනි බොහෝ අය සිටිනවා. Now today we see a lot of people like that. සැබෑ වූ ජීවමාන දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. They worship the one and only living God. නමුත් ඔවුන්ට හරි දේ හා වැරදි දේ ගැන කතා කරන්නට බියක් තිබෙනවා. But they are afraid to talk of the right and the wrong. නමුත් කඳුකරේ හිටියපු මිනිහෙක්ගේ කතාවක් අපිට කියවන්නට ලැබෙනවා. But we are here, we can read a story about a man who was in the wilderness. ඔව් ඇවිල්ලා තිෂ්බිය එලියා. Now this is Elijah of Tishbe. ඔව් කඳුකරේ වාසය කරපු බොහොම රළු මිනිහෙක්. Now he was a man who lived on the hillside. දෙවියන් වහන්සේ අර 7000ක පිරිස අතරේ උන්වහන්සේට ක්‍රියා කරන්නට පුළුවන් කෙනෙක් හොයාගන්න බැරිවීම කනගාටුවට කරුණා. Now it was a sad thing that the Lord could not find one person amongst those 7,000 people who could have worked for the Lord. උන්වහන්සේ වෙනුවෙන් කතා කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න බැරුව ගියා. The Lord could not find somebody who would speak on behalf of the Lord. ඔවුන් හොඳ ඇදහිලිවන්තයෝ. Now they were all good believers. නමුත් දෙවියන් වහන්සේට ඔවුන්ව පාවිච්චි කරන්න බෑ. But the Lord could not use them. නමුත් උන්වහන්සේට සිද්ධ වුණා මේ කඳුකරේ හිටපු එක මිනිහෙක් එලියා නමින් පාවිච්චි කරන්න. But the Lord had to use one man called Elijah to do his work here. ඇයි දෙවියන් වහන්සේට ඔව්ව පාවිච්චි කරන්න පුළුවන් වුණේ? Now why was it that the Lord was able to use him? ඔව් අනිත් අයට වඩා මොන වගේ වෙනස්කම් තිබිච්ච කෙනෙක්ද? Now what is the differences that he had from the other people? අලුත් ගිවිසුමේ ඔව් ගැන අපූර්ව කතාවක් යාකෝබ් තුමා කියනවා. In the New Testament, in the book of James, there is a nice story written about him. බයිබලයේ කියනවා එලියා අප සමාන ගති ඇති මිනිහෙක්. Now the Bible says that Elijah was a man with equal qualities of us. ඔබ සහ මා වගේ ගතිගුණ තිබිච්ච කෙනෙක්. Now he was a person who had the same qualities as you and me. නමුත් ඇයි දෙවියන් වහන්සේට අර 7000කට පිරිසක් අතරේ සිටි කෙනෙක් පාවිච්චි කරන්නට නොහැකි වුණේ? But why was it that the Lord was not able to use even one person out of the 7,000? ඇයි දෙවියන් වහන්සේ අප සමාන ගති ඇති එලියාව තෝරගත්තේ? Now why did the Lord choose Elijah who was the same as us with the same qualities? ඔහු ගැන කියා තිබෙනවා 17 වෙනි පදේ යම් රහසක්. Now there is a secret here which is given about him in chapter 17. නමුත් කනගාටුවට කරුණ ඒක සිංහල බයිබලේ හරියට පරිවර්තනය වෙලා නැහැ. Now the saddest thing is that in the Sinhalese Bible it's not said properly, it's not written properly. එතන මග හැරිච්ච වචනයක් තිබෙනවා මේ පරිවර්තකයන්ට. Now in this translation here there is a word that is missing in the Sinhala Bible. එනම් ඔකේනෝ මා ඉදිරිපිට සිටගෙන ඉන්න දෙවියන් වහන්සේ. Now here it says, as the Lord God of Israel lives before whom I stand. ඔව් ජීවමාන දෙවියන් වහන්සේගේ අභිමුඛේ හිටගත්තු මිනිහෙක්. Now he was a man who was standing in the presence of God. ඔව් සැබෑ දෙවියන් වහන්සේට නමස්කාර කරපු මිනිහෙක් විතරක් නෙවෙයි. It's not only that he only worshipped the living God. ඔව් දෙවියන් වහන්සේගේ අභිමුඛේ නිතර සිටගත්තු කෙනෙක්. He was a man who was always standing in the presence of මට God. අවශ්‍යයි ඔබ මේ කාරණා දෙක වෙන් කරගන්නවට. I would like you to separate these two things. දෙවියන් වහන්සේට නමස්කාර කිරීමයි
දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිට ගැනීමයි අතර වෙනසක් තිබෙනවා. There is a difference in worshiping the Lord and standing in His presence. අපි බොහෝ වෙලාවට හිතනවා දෙවියන් වහන්සේට නමස්කාර කරන හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉන්න කෙනෙක් කියලා. We always think that everybody who worships the Lord is somebody who stands in the presence of the Lord. ඔබ එහෙම සිතාගෙන සිටියා නම් මා ඔබට අද ඔබ ඉදිරියේ සිට ගන්නෝ කියන්නට ඒකද වැරදි අදහසක් බව. If that was the way you were thinking before, today I am here to tell you that that is not correct. දෙවියන් වහන්සේ ඉදිරියේ සිට ගැනීමයි දෙවියන් වහන්සේට නමස්කාර කිරීමයි අතරේ ලොකු වෙනසක් තිබෙනවා. There is a big difference between standing in the presence of the Lord and worshipping Him. එලියා දෙවියන් වහන්සේට නමස්කාර කළ බව සැබෑවක්. It's true that Elijah worshipped the Lord. නමුත් ඔවුන් නිතරම දෙවියන් වහන්සේව ඔව් ඉදිරියේ තබාගත්තු කෙනෙක්. But he always kept the Lord before him. ඒ නිසා දෙවියන් වහන්සේට පුළුවන් වුණා මේ මනුෂ්‍යව පාවිච්චි කරන්න. Because of that, the Lord could have used this man. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටින මනුෂ්‍යයා. Because he was the man who was in God's presence. ඔහුට දෙවියන් වහන්සේ පණිවිඩයක් දුන්නා. The Lord, he receives a word from the Lord. නමස්කාර කළ පමණින් ඔබට දෙවියන් වහන්සේගේ හඬ නොඇසෙන්න පුළුවන්. As soon as you worship, you might not hear the voice of the Lord. අද බොහෝ අය ඉන්නවා දෙවියන් වහන්සේට නමස්කාර කරන අය. Today, there are most people who are worshiping the Lord. සැබෑ දෙවියන් වහන්සේව නමස්කාර කරන They අය. worship the true living God. නිවැරදි මූලධර්ම විශ්වාස කරන They අය. believe the real doctrines. නමුත් ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් හඬක් ඇසෙන්නේ නැහැ. But they do not hear a voice from the Lord. ඔබ ඔබගෙන් අසන්ට ඕනේ මට දෙවියන් වහන්සේ කතා කරනවද? You need to ask yourself, does the Lord speak to me? අපි බොහෝ අයගේ කතාවල් අහනවා. We listen to a lot of talks from people. නමුත් වැදගත්ම වෙන්නේ දෙවියන් වහන්සේගේ හඬ මට ඇසෙනවද කියලා. But what is very important is, am I hearing the Lord's voice? දෙවියන් වහන්සේ උට කතා කළා. The Lord spoke to him. ඒ නිසා උට පණිවිඩයක් තිබුණා. Because of that, he had a message. ඒ පණිවිඩය දෙවියන් වහන්සේ උට දුන්නේ මේ නපුරු රජතුමාට ගිහිල්ලා දෙන්නයි. Now the Lord gave him this message to go and give it to this wicked king. එලියා දැනගෙන සිටියා මේ පණිවිඩය ඔහුගේ ජීවිතය නැති කරන්න සමර්ථ වෙන පණිවිඩයක්. Now Elijah knew that this message was a message that could have even destroyed his life. මක්නිසාද ඔහුට ලැබුණු පණිවිඩය විනිශ්චය පණිවිඩයක්. Because the message he received was a message of judgment. එයයි අපි කිව්වේ. That is what we read here. මාගේ වචනය ලෙස මිස දේශයට වර්ෂාවක් හෝ පින්නක්වත් පැමිණෙන්නේ නැත. It says here, unless my word, there is not going to be dew or rain in the place. ඔබට තේරුම් ගන්න පුළුවන්ද මේකේ භයානකකම? Can you see how dangerous this is? මක්නිසාද ඊශ්‍රායල් සෙනග මේ වන විට කෘෂි කර්මාන්තයේ මත යපුණු සෙනගක්. Because the Israel people by now, they were depending on agriculture. ඔවුන් සත්ව පාලනය හා ගොවිතැන තමයි ඔවුන්ගේ ප්‍රධාන ජීවන උපායන් වූයේ. Now the main source of their living was It was livestock and agriculture. වර්ෂාව නැතුව ගියොත් සැබවින්ම ඔවුන්ගේ ආර්ථිකයට පහර වදිනවා. Now if there is no rain, definitely their economy would be attacked. ඔබ දන්නවද දෙවියන් වහන්සේට මනුෂ්‍යයන්ගේ අවධානය ගන්න පුළුවන් එක ඉතාමත්ම හොඳ ක්‍රමය තමයි ඔවුන්ගේ ආර්ථිකයට අත ගැස්සුවම. Do you know that the Lord, the main way, the best way that he can draw a man's attention is by attacking his by touching his finances. ආර්ථිකය මනුෂ්‍යයන්ව ගොඩක් බලවත් කරනවා. Finances is something that would make people very popular, very powerful. very powerful. ඒ නිසායි බයිබලයේ කීවේ යේසුස් වහන්සේ කීවා මුදලටත් දෙවියන් වහන්සේටත් ඔබට එකවර සේවය කරන්න නොපුළුවන්. That is why the word of God says that you cannot serve man and mammon. මක්නිසාද මුදල් වලට බොහෝ දේවල් කරන්න පුළුවන්. The reason is because money can do a lot of things. දෙවියන් වහන්සේ නැතිව බොහෝ දේවල් කරන්න. Without God, you can do a lot of things. ඒ නිසා මුදල මිනිස්සෙක්ව බලවත් කරනවා. Because of that, money makes a man powerful. නමුත් මුදලට අත ගැසපු තැන But the moment you touch that money, මුදල් දුර්වල වුණු තැන when money becomes weak, කොහොමද මුදල් දුර්වල වෙන්නේ? how is it that money becomes weak? මුදල් උපයන මාර්ගවලට පහර ගැස්සුවා. When you attack the ways of making money, මා අපිට කිව්වා ඔවුන්ගේ ආර්ථිකයට පහර ගැස්සුණා ඔවුන්ගේ ආර්ථිකය උපයන මාර්ග වලට හානි වෙන නිසා. I told you that the way their economy was being attacked because the way of making money was being attacked. දෙවියන් වහන්සේ කියනවා මම වර්ෂාව නවත්වන්නට යනවා. The Lord says, I'm going to stop the rain.
වර්ෂාව නවත්වන්නට යනවා. I'm going to stop the rain. මක්නිසාද මේ බාල් නමස්කාරය විශේෂයෙන්ම ඔවුන් කළේ සස්ත්‍රිකත්වය උදෙසායි. Because this Baal worship was done for prosperity. ඔවුන් විශ්වාස කළා මද්දානේ හිරු බැබලෙනකොට බාල් ඔවුන් දිහා බලා සිනාසුනාය කියලා. They believed that when the sun was shining, that Baal looked at them and he smiled at them. වර්ෂාව පැමිණි කල ඔවුන් විශ්වාස කළා ඔවුන්ගේ සඵලත්වයේ පැමිණියේ බාල්ගෙන් බව. When the rains came down, they believed that their prosperity came from Baal. දෙවියන් වහන්සේ කිව්වා හොඳයි මම පෙන්වන්නම් බාල් උඹලත් එක්ක hina වෙන හැටි. The Lord said, okay, I will show you how Baal will be laughing with you all. බලමු කවුද දැන් සැබෑ දෙවියන් වහන්සේ. We'll see who is the real God. දෙවියන් වහන්සේ කිව්වා මම වර්ෂාව නවත්වන්නට. The Lord said, I'm going to stop the rain. හැමදාම බාල් උඹලා දිහා බල්ලා hina වෙයි දවල් 12ට. Every day at 12 o'clock in the afternoon, Baal will look at you and smile with you. ඔවුන් සිනාසෙන අතර නුඹලාගේ කෘෂි කර්මය වෙනසිලා යයි. Even as he is laughing, smiling with you all your agriculture will be destroyed. දෙවියන් වහන්සේ උට දුන්නේ විනිශ්චය පණිවිඩයක්. The Lord gave him a message of judgment. ඔව් ඒක නිර්භීතව කතා කරා. He spoke that very boldly. Boldly, very ඔව් දැනගෙන හිටියා මේක කිව්වට පස්සේ ඔහුගේ හිස ගසා දාන්නට නියෝග ලැබෙන බව. he knew that after he had given this message, there would have been a command even to cut his neck off. ඔහුට මරණ තර්ජන රාජ්‍ය මට්ටමින් එන්ට යනවා. There would have been threats, death threats that would have come to him. නමුත් ඒ එකකටවත් ඔහු බය වුණේ නැහැ. But he was not scared of any one of them. රජතුමා මායක අමනාප වෙන්ට යනවා. Even if the king is going to get angry with ඔහු me, බය නැහැ. he is not afraid. ඇයි ඒ? Why is it? ඔහු දෙවියන් වහන්සේගේ අභිමුඛයේ හිටපු මිනිහෙක්. Because he was a man who was in the presence of God. දේව අභිමුඛයේ ඉන්න මනුෂ්‍යයාට දෙවියන් වහන්සේගේ බලවත්කම විශාලත්වය පේනවා. A man who is in God's presence can see how great and mighty the Lord is. ආහබ්ලව දැක්කම hina යනවා. When you see people like Ahab, he can even ඔවුන් he smile. කොයිතරම් නපුරු වුණත් No matter how wicked he is, මනුෂ්‍ය මට්ටමින් මොනතරම් බලවත්කමක් ඔවුන්ට තිබුණා. no matter how powerful he is in the man's sight, ඔවුන්ට බොහෝ දේවල් රජෙක් හැටියට කරන්න පුළුවන්. he can do a lot of things as a king. නමුත් දෙවියන් වහන්සේගේ බලවත්කමත් විශාලත්වයක් දැක්ක මිනිහෙකුට බාල් මේ නමස්කාර කරන මේ රජතුමාව පේන්නේ කිසිවෙක් නැති ගාන. But a man who is there who can see God's great and mighty presence in him, he can see even a man who worships this Baal is of no value in that man. Hallelujah. Hallelujah. ඔබට ඒ දැක්ම තිබෙනසේක්වා. May you even see in the same way. ඔබට ඒ දැක්ම තිබෙනසේක්වා. May you see in that same way. ඔව් ඒ පණිවිඩය ප්‍රකාශ කළාට පසුව After he had proclaimed that message, දෙවියන් වහන්සේට යම් දේවල් කීවා. the Lord here, he says certain things to him. දවසේදී මා කැමති මගේ දේශනාවට තේමාවක් දෙන්න. Today I like to give a theme to my message. මගේ තේමාව තමයි ඔබ එතන සිටිනවාද? My theme is, are you there? ඔබ එතන සිටිනවාද? Are you there? දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන අයට People who are doing God's plan. දෙවියන් වහන්සේ විශේෂ තැනක් පිළියෙල කර තිබෙනවා. The Lord has prepared a separate special place for them. Hallelujah. Hallelujah. මම ඒක නැවත කියන්න ඕනේ. I need to say that again. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නන්ට උන්වහන්සේ විශේෂ තැනක් පිළියෙල කර තිබෙනවා. The Lord has prepared a special place to the people who are doing His will. උන්වහන්සේගේ වචනේ ඔව් වෙතට පැමිණියයි කියා දේව වචනේ කියනවා දෙවනි පදේ. In verses 2 we read that God's word came to him. උන්වහන්සේ උඩ කතා කළා යම් තැනක් ගැන. The Lord spoke to him about a special place. දේව කැමැත්ත කරන්නන්ට දෙවියන් වහන්සේ විශේෂ ස්ථාන තබා තිබෙනවා. For the people who do God's will, God has prepared special places for them. ඒ තැන ගැන දෙවියන් වහන්සේ වෙන අයට කියන්නේ නැහැ. Now the Lord would not, about that place, the Lord would not tell somebody else. උන්වහන්සේ ඒ තැන ගැන කියන්නේ උන්වහන්සේගේ කැමැත්ත කරන අයට පමණක්මයි. The Lord says about that place only to the people who are doing His will. මොකක්ද මේ ස්ථානයේ තිබෙනා වූ විශේෂත්වය? Now what is so special about this place? මම ඔබට පෙන්වන්නට යනවා ඒ ස්ථානයේ තිබෙනා වූ විශේෂත්වයන් අඩුම තරමේ 5ක් ඉතා ඉක්මනින්. I'm going to show you at least 5 special reasons to this place. පළවෙනි දේ ඒ තැන යනු අවට ලෝකයෙන් වෙන්වුණු ස්ථානයක්. Now first of all, this is a place cut off from the rest of the world. Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේ පිළියෙල කර තිබෙන විශේෂ ස්ථානය
ඒ ස්ථානය හඳුන්වන්න කැමති when වූ ස්ථානයක් හැටියට. Now the place that the Lord has prepared, I would like to call it as a place that's been separated from the rest of the world. දෙවියන් වහන්සේ බොහොම පැහැදිලිව ඔහුට කියන්ට යෙදෙනවා. The Lord very specifically, he tells him. තුන්වෙනි පදේ සිංහල බයිබලයේ කියනවා ඔබ කෙරිත් නම් ස්ථානයට යන්න ඕනේ. In the Bible it says you need to go to the place called the Brook of Cherith. Hallelujah. ඇයි දෙවියන් වහන්සේ ඒ විශේෂ ස්ථානය ඔහුට වෙන් කළේ? Now why did the Lord separate this place for him? Hallelujah. Hallelujah. මේ කෙරිත් කියන වචනේ තේරුමක් තිබෙනවා. Now there is a meaning to this word Cherith. ඒ කෙරිත් කියන වචනේ තේරුම කපා හෙලනවා හෝ වෙන් කරනවා. Now the meaning to this word Cherith is to cut off. දෙවියන් වහන්සේ මනුෂ්‍යයන් ඉදිරියේ ඔහුව පාවිච්චි කළාට පස්සේ After the Lord had used him in the presence of man, රජ කෙනෙක් අභියස ඔහුව පාවිච්චි කළාට පස්සේ after he was used in the presence of a king, දෙවියන් වහන්සේ කියනවා එලියා ඔබ දැන් වෙන් වෙන්න ඕනේ. the Lord says, Elijah, now you have to separate yourself. එලියා ඔබ දැන් තනි වෙන්න ඕනේ. You need to separate yourself. ඔබට දිගින් දිගටම මිනිස්සු අතර ඉන්න බෑ. You can no longer be with amongst the people. ඔබ සසු ලෝකේ නම් මිනිසුන්ගෙන් දැන් වෙන් වෙන්න ඕනේ. You need to be cut off from the rest of the world and the people. අපි තේරුම් ගන්න ඕනේ අපේ ජීවිතේත් වරින් වර දෙවියන් වහන්සේට ඕන වන බව අපිව වෙන් කරගන්න. We need to understand that even in our lives at certain times the Lord wants to separate us. අපි බොහෝ වෙලාවට කැමති මිනිස්සු සමග ඉන්න. Most often we like to be amongst people, මිනිස්සුන්ගෙන් වට වී සිටින්න. to be amongst all the people. ඒක හොඳයි. It's good. නමුත් එසේ සිටීමේදී අපිට බොහෝ වෙලාවට දෙවියන් වහන්සේ සමග ඊටම අනර්ග කාලය අපි අහිමි කරගන්නවා. But by being like that, most often we miss out on the times that we could be with the Lord. ඒ in His නිසා presence. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා එලියාව දැන් වෙන් කරන්න. Now because of that, the Lord wanted to separate Elijah. ඒ විශේෂ ස්ථානය වෙන් වූ ස්ථානයක්. Now this special place is a place which was cut off, separated. දෙවියන් වහන්සේ වරින් වර ඔබව සමාව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ අත්දැකීමට ගේනවා. From time to time, the Lord, whether we like it or not, He brings us into that place. වඩා හොඳ දේ අපි මේක තේරුම් අරගෙන අපේ කෙරිත් නම් ස්ථානයට යෑමයි. Now what is best for us is for us to understand this and to go to our place called Cherith. දෙවියන් වහන්සේ උඩ පැහැදිලිව කීවා ඔබ යන්න ඕනේ ඒ ස්ථානයට. The Lord very specifically, He told him, you need to go to this වෙන place. කිසිවක් නිසා නෙවෙයි ඔව් කෙරිත් ස්ථානයට ගියේ. Now it's not because of any other reason that he went to this place. දෙවියන් වහන්සේ උඩ පැහැදිලිව කියපු නිසායි. Because the Lord very specifically told him. හalleluya. පළවෙනි දේ මාබට කිව්වා ඒ ස්ථානය අවට ලෝකෙන් වෙන් වුණු ස්ථානයක්. Now the first thing I told you was that this place was a place separated from the rest of the world. අද දවසේදී මගේ දේශනාවේ තේමාව මාබට කිව්වා ඔබ එතන සිටිනවා. Now today I told you the theme to my message is, are you there? මාබට කිව්වා ඒ ස්ථානය අවට ලෝකෙන් වෙන් වුණු ස්ථානය. I told you that that place was a place separated from the rest of the world. මගේ ප්‍රශ්නය අද දවසේ ඔබට ඔබ ලෝකෙන් වෙන් වුණා වූ උන්වහන්සේ සමග තනි වුණා වූ ඒ ස්ථානයේ ඔබ සිටිනවාද? Now my question today to you is, are you separated from the world and are you separated unto the Lord and you've been in that place with the දෙවනි Lord? දේ The second thing is, ඒ ස්ථානය ඒ තැන යනු පොරොන්දුවේ ස්ථානය. now the second thing is, this place was a place of promise. ඒක වෙන් වුණු ස්ථානයක් විතරක් නොවේ. It's not only a separated place, ඒක පොරොන්දුවේ ස්ථානයක්. it was a place of promise. හතරවෙනි සහ නවවෙනි පදේ අපිට පේනවා. In verses 4 and verses 9 we read this. උන්වහන්සේ ඔහුට පොරොන්දුවක් දෙනවා. The Lord gives him a promise. ඒ ස්ථානය පොරොන්දුවේ ස්ථානයක්. Now that was a place of promise. ඔබ ඒ සිටින විට උන්වහන්සේ ඔබ ගැන සලකන බව ඔබ තේරුම් ගන්නට. You need to understand that when you are in that place, the Lord takes care of you there. අද බොහෝ අයට තේරෙන්නේ නැහැ දෙවියන් වහන්සේ මා ගැන සලකනවායි කියලා. Today most people don't understand that the Lord takes care of them. නමුත් කාටද ඒ අවබෝධය තිබෙන්නේ දෙවියන් වහන්සේ මා ගැන සලකනවායි කියලා? But who has that understanding that the Lord cares for them? දෙවියන් වහන්සේ ඔවුන්ට වෙන් කරපු ස්ථානයේ සිටින අයට විතරයි. It's only the people who are there in the place that the Lord has separated for them. එවිට ඔවුන් තේරුම් ගන්නවා මම සිටින්නේ පොරොන්දුවේ ස්ථානයක. It's then that they would understand that they are in a place of promise. ඒ විතරක් නෙවෙයි ඒ පොරොන්දුවේ ස්ථානයේදී මම දකිනවා දෙවියන් වහන්සේ මා ගැන සලකන ආකාරය. In the same way I know in that promised place that the Lord cares for me. ඒ විතරක් නෙවෙයි It's not only that. ඔබ එයිදී සිටින විට උන්වහන්සේ පොරොන්දු දෙයි
ඉෂ්ට කරන දෙවියන් වහන්සේ බව ඔබත් දකිනවා. In the same way, you are going to witness that when you are in that place, that the Lord will keep His promise to whatever He has promised for you. Hallelujah. උන්වහන්සේ ඔබ ගැන සලකන බවත්. The Lord cares for you. උන්වහන්සේ පොරොන්දු දේ ඉෂ්ට කරන බවත් ඔබ දකින්න යනවා. You are going to see that what the Lord has promised for you, that He will fulfill that for you. කාටද ඒ අත්දැකීම තිබෙන්නේ? Now, who has that experience? දෙවියන් වහන්සේ නියම කරපු ස්ථානයේ ජීවත් වන අයට විතරයි. It's only the people who are living in the place that the Lord has asked them to be in. ඔබ පොරොන්දුවේ ස්ථානයකට එනවා. You come to a place of promise. ඒ පොරොන්දුව ඔබගේ ජීවිතේ ඉෂ්ට වෙන බව ඔබ දකිනවා. You are going to see that that is going to be fulfilled in your ඔබ life. දන්නවා දෙවියන් වහන්සේ සැබවින්ම මා ගැන සලකන දෙවියන්. You know that really the Lord cares for you. Hallelujah. Yeah. මගේ ප්‍රශ්නේ නැවතත් ඔබ එතන සිටිනවාද? My question again is, are you there? දෙවියන් වහන්සේ ඔබට පොරොන්දු දී තිබෙන ස්ථානයේ ඔබ සිටිනවාද? Are you in the place that the Lord has promised for you? බයිබලයේ කියනවා අපි කියුවා කොහමද උදය සවස ඔහුගේ සැපයීම ඔහු වෙතට ආවේ. In the Bible we read that how He received His provision morning and night. 9 වෙනි පදේ නැවත අපි දකිනවා ඒ සැපයීම දෙවියන් වහන්සේගේ නැති. Again in verses 9 we see how the Lord provides for him. උන්වහන්සේ පොරොන්දු වුණු දේ ඉෂ්ට කරන දෙවියන් වහන්සේ. The Lord is a Lord who keeps His promise. මගේ ප්‍රශ්නය දෙවියන් වහන්සේ ඔබට පොරොන්දු වුණු දේ ඔබගේ ජීවිතේ ඉෂ්ට නොවෙන්නේ නම් ඔබ ඔබගෙන් ඇසිය යුතු ප්‍රශ්නය තමයි මම එතන සිටිනවාද? Now my question to you is, what the Lord has promised you, if you haven't got it, that means you need to ask yourself a question, are you there? අන් අයට හිඟයන් තිබෙන්න පුළුවන්. Others may have lacking in their lives. අවටින් ඔබ නියගයක් දකිනවා වෙන්න පුළුවන්. You might see a famine amongst the others. නමුත් දෙවියන් වහන්සේ නියම කරපු ස්ථානයේ ඉන්න කෙනාට සැපීමක් තිබෙනවා. But if you are in the right place that the Lord has promised for you, you have the provision from the Hallelujah. Lord. Amen. මගේ ප්‍රශ්නය ඔබත් ඒ අයගේ හිඟයට ඔබත් ඒ අයගේ නියගයට පංගුකාර වී තිබෙනවා නම් ඔබ ඇසිය යුතු දේ මම එතන සිටිනවා. Now my question to you is that even if you have got into the same place where the others are in a famine, the question you need to ask yourself is, are you there? ඔබගේ ජීවිතේ අනිත් අය සමග සංසන්දනය කරන්න එපා. Do not compare your life with others. කියන්න එපා හැමෝටම මේ ප්‍රශ්නය දැන් බලපාලා තියෙනවා. Do not say, oh, everyone is having the same problem. මේ කාලේ හැමෝගෙම ආර්ථිකය කඩා වැටිලා තිබෙනවා. This is a time that everybody's economy has dropped. හැමෝගෙම රැකියාවේ ප්‍රශ්න තිබෙනවා. Everybody is having problems in their ඒක workplaces. හැමෝටම වුණාට ඒක මට සහ ඔබට වෙන්න බෑ. Although it happens to everyone else, it cannot happen to you and me. කායි වෙන්නේ නැත්තේ? Why doesn't it happen? දෙවියන් වහන්සේ අපට වෙනම ස්ථානයක් පිළියෙල කර තිබෙනවා. Because the Lord has prepared a separate place for us. Hallelujah. දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නන්ට උන්වහන්සේ විශේෂ තැනක් පිළියෙල කර තිබෙනවා. To all that does do the Lord's will, He has a separate place for them. තුන්වෙනි කාරණාව ඉතා ඉක්මනින්. We'll look at the third thing very soon. ඒ තැන සැපීමේ ස්ථානයක්. The third point is that is a place of provision. Hallelujah. Hallelujah. ඔබට කියවන්න පුළුවන් 6 වෙනි පදය සහ 15 සහ 16 වෙනි පද. You can read verses 6, 15 and 16. ස්වභාවික ක්‍රමවලට ඉහළින් උන්වහන්සේගේ සැපීම ඒ ස්ථානවල සිදු වුණා. You can see above the natural, God brings provision there. මක්නිසාද පොරොන්දුව දුන් තැනෙන් වහන්සේ ඒ ඉෂ්ට කරන්ට විශ්වාසවන්තව Because the සිටිනවා. God who promises will also bring it to pass. Oh hallelujah. මාබඩ කිව්වා ඒක සැපීමේ ස්ථානයක්. I told you that it was a place of provision. දෙවියන් වහන්සේ සැපීම ගෙනාවේ ස්වභාවික ක්‍රමයකට නම් නොවේ. The Lord did not bring His provision in a natural way. බයිබලයේ කියනවා කපුටන් ඔහුට කැම ගෙනාවා. The Bible says that the ravens fed him. අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි කපුට අනිත් අයගේ දේ පැහැර ගන්න කෙනෙක්. Now what we normally know is that a raven would even steal another person's thing, would take away the other person's නමුත් දෙවියන් වහන්සේ පුදුම දෙයක් කළා. But the Lord did a mighty thing here. අනුන්ගෙන් පැහැර ගන්න අනුන්ගෙන් හොරකම් කරන ඒ මාධ්‍ය දෙවියන් වහන්සේ දැන් මේ දේව කැමැත්ත කරන මනුෂ්‍යයාට සැපීමට හැරෙව්වා. Now the Lord changed His way, even though the things that would go wrong, people who would steal from you, He changed that way so that He would supply for this man who's doing දෙවියන් God's will. වහන්සේගේ ක්‍රම ඉතාමත් වෙනස්. God's ways are very different. Hallelujah. Hallelujah.
මාබට කියන සවන් දෙන්න මම කියන දෙයට. Listen to what I'm trying to tell ඔබ you. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව යන කෙනෙක් නම් If you are someone who's going according to God's will, දෙවියන් වහන්සේ නියම කරපු ස්ථානයේ ඔබ සිටිනවා නම් if you are in the place that the Lord has asked you to be in, අනිත් අයගෙන් පැහැර ගන්න අය ඔබගේ ඔඩොක්කුවට ගෙනල්ලා දේවල් දාන්න යනවා. people who are taken from others would bring things and give it onto you, onto your lap. එවිටයි ඔබ දන්නේ මේක ස්වභාවික ක්‍රමයක් නෙවෙයි. It's then that you would know that this is not a natural way. ඔබ දන්නවා මේක සාමාන්‍ය ක්‍රමයක් නෙවෙයි. It's not a normal way. ඔබ කියයි මේ මනුෂ්‍ය හෝ මේ ස්ත්‍රිය අනිත් අයට නම් හරිම මසුරුයි. You might say this man or this woman to others, they are very stingy. නමුත් ඔබ ගැන ආවම ඔවුන්ට පේරෙන්නෙත් නෑ ඇයි ඒ දේ ඔවුන් ඔබට දෙන්නේ කියලා. But when it comes to you, even you don't understand why they come and give it to you. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රියාවක් නිසා. That is God's way of doing things. හලෙලූයා. Amen. මා දකින දේ තමයි මේක සැපීමේ ස්ථානයක් විතරක් නෙවෙයි. What I can see is that it's not only a place of provision. එලියාගේ අවශ්‍යතාවයට පෙර Even before Elijah had a need, උන්වහන්සේ කපුටන් සහ වැන්දබුවට ඔහුගේ අවශ්‍යතාවය සපයන්ට අනකර තිබුණා. that the Lord had already commanded the ravens and the widow to provide for ඔබට him. කියවන්න පුළුවන් 4 වෙනි පදයේ 9 වෙනි පදයත්. You can read verses 4 and verses 9. උන්වහන්සේ කියනවා මම අනකර තිබෙනවා. The Lord said, I have commanded them. මේ කපුටන්ටත් අර වැන්දබුවටත් ඔබගේ අවශ්‍යතාවය සපයන්න. To the ravens and the widow to supply for you, to නමුත් provide for සමන් you. දෙන්න මේ වන විට එලියාට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. But listen, by this time Elijah didn't have a need. නමුත් ඔහුගේ අවශ්‍යතාවයට කලින් But before his need, ඔහුගේ අවශ්‍යතාවය සපයන්ට දෙවියන් වහන්සේ මාර්ග සූදානම් කර ඒවට අනකර ඒවා නියම කර අවසానයි. the Lord had already commanded and prepared a way for it to be supplied for him. හලෙලූයා. Hallelujah. දෙවියන් වහන්සේ පෙර දැනගැන්ම තිබෙන තැනන් වහන්සේ උන්වහන්සේ ඔබගේ මගේ හෙට දවසේ අවශ්‍යතාවය දන්නාසේක. The Lord he knows everything, and he knows yours and my needs even about ඒ tomorrow. අවශ්‍යතාවය ඔබට සහ මා වෙතට එන්න පෙර Even before that need can come to us, දෙවියන් වහන්සේක සපයන්ට ඕන කරන කෙනාව සූදානම් කර the අවසానයි. Lord has already prepared the person who needs to ඒ provide නිසා මා that. ඔබ ධෛර්යමත් කරනවා කල නොකිරෙන්න අධෛර්ය නොවන්න අත් නොහරින්ට. Because of that, I want to encourage you, do not Do not get discouraged. මා ඔබට කියන්න සරසන්නේ දෙවියන් වහන්සේ ඔබට අවශ්‍යතාවය පැමිණෙන්නට පෙර එය දන්නා වූ දෙවියන් what I වහන්සේ. want to tell you is that even before your need comes, the Lord knows about it. උන්වහන්සේ ඒකට සැපීමේ මාර්ග පිළියෙල කර අවසానයි. The Lord has already prepared the way that it would be provided for you. ඒ නිසා සතුටු වෙමු. Because of that, be happy. කියන්න එපා මගේ අවශ්‍යතාවය දෙවියන් වහන්සේටවත් පේන්නේ නැද්ද? Do not say that my need, even the Lord cannot see it. උන්වහන්සේ ඔබගේ අවශ්‍යතාවයට පෙර උන්වහන්සේ සැපීම සූදානම් කරපු දෙවියන් Even වහන්සේ. before your need, the Lord had already prepared a way for it. නමුත් ඒ සැපීම ඔබ වෙතට එන්නේ ඔබ ඒ ස්ථානයේ සිටිනවා නම් But පමණයි. that provision would come to you only if you are in that place. හලෙලූයා. Hallelujah. මගේ ප්‍රශ්නය නැවතත් ඔබ ඒ ස්ථානයේ සිටිනවාද? My question to you again is, are you there? ඔබ ඒ තැන සිටිනවාද? Are you in that place? ඒ සැපීම වෙන තැනකට එන්නේ නැහැ. That provision is not going to come to any other ඒ place. සැපීම එන්නේ දෙවියන් වහන්සේ නියම කරපු ස්ථානයේ සිටින අයට විතරයි. That provision would come only to the people whom the Lord had asked to be in the separate Hallelujah. place. Amen. බොහෝ වෙලාවට අපේ සැපීම අපිත් නොදකින්නේ දෙවියන් වහන්සේට සපයන්ට බැරිකම නිසා නොවේයි උන්වහන්සේ සපයන තැන අපි නැති නිසායි. Most often we do not receive what we have to get. It's not that the Lord cannot provide it for us, because we are not in the place for us to receive it. අපි අසන්ට ඕන දේ මම ඒ ස්ථානයේ සිටිනවා. We need to ask ourselves, are we there? මම ඒ ස්ථානයේ සිටිනවාද? Am I in that place? ඒ සැපීම ලබන ස්ථානයේ. So that I would receive His provision. මගේ සැපීම හැමතැනම නැහැ. My provision is not all over. මගේ සැපීම තිබෙන්නේ විශේෂ ස්ථානයක. My provision is in a specific place. ඔබගේ සැපීම තිබෙන්නේ විශේෂ ස්ථානයක. Your provision is in a specific place. Hallelujah. බයිබලයේ කියනවා ඒ ඔය සිඳී ගියා. The Bible says that this brook went dry. දෙවියන් වහන්සේ සපයපු මාර්ගය සිඳී යනවා. The way that the Lord's provision, it went dry. තේරුම් ගන්නට ඒ එසේ වෙනකොට දෙවියන් වහන්සේ තව තැනක් පිළියෙල කරනවා. Understand, when that happens like that, the Lord has already prepared another place. ඔබට එකවර එක තැන බොහෝ කාලයක් උන්වහන්සේ ඉඳ තියන්නේ නැහැ.
The Lord would not let you be in one place for a long time. මක් නිසාද ඒකට හේතු ගණනාවක් තිබෙන The නිසා. reason is because there are so many reasons to it. උන්වහන්සේ කියනවා එලියා දැන් තවත් අත්දැකීමකට යන්න ඔබ සූදානම් වෙන්න. The Lord is saying, Elijah, you need now to go into a different place. හලෙලූයා. Hallelujah. ඔබ යම් දේවල් සිඳී යනවා දකින්නකොට When you can see certain things drying up, එතන යාඥා කරන්න එපා හංස්කමක් වෙන්න. do not pray for a miracle to take place there. ඔබ දෙවියන් වහන්සේගේ හඬ අසන කෙනෙක් වෙන්න ඕනේ. You need to be a person who's listening to the word of the Lord's voice. උන්වහන්සේ ඔබට කියයි දැන් ඔබට මෙතනින් යන්න කාලය ඇවිත් තිබෙනවා. The Lord will tell you it's time up for you to go from here now. උන්වහන්සේ අපිට කියනවා වෙන්න පුළුවන් ඔබට දැන් යන්න කාලය ඇවිත් තිබෙනවා. Maybe the Lord is telling you that it's time for you to go from ඔබගේ here. ඔය සිඳී යනවා. If you can see the brook drying up, දෙවියන් වහන්සේට එක පොරබදන්න එපා. do not fight කියන්න against බා the Lord. ස්වාමීනි ඔබයි මට මෙතනට එන්න කිව්වේ. Do not say, Lord, you are the one who asked me to come යේසුස් here. වහන්සේගේ නාමයෙන් උල්පත් ඇරෙන්න ඕනේ. In the name of Jesus, these fountains need to open up. නෑ 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 නෑ. No, it's not like දෙවියන් that. වහන්සේ ඔබට කියනවා දැන් ඔබ එතන සිටිය ඇති. The Lord is saying it's enough time you stayed ඔබ here. මෙතන සිටිය ඇති. It's enough time you were here. ඔබට තව තැනක් තිබෙනවා. There is another place for you. ඔබේ ජීවිතේ තව තැනක් තිබෙනවා. There is another place in your life. මගේ ජීවිතේට තව තැනක් There තිබෙනවා. is another place for my life. නමුත් අපි උන්වහන්සේ නියම කරපු ස්ථානයේ නියම කරපු කාලය තුල සිටින්න ඕනේ. But we need to be in the right place at the right time. The Lord has asked us to be there. හලෙලූයා. හතරවෙනි දේ The fourth thing is, ඒ ස්ථානය ආරක්ෂාවේ ස්ථානයක්. that is a place of protection. එය ආරක්ෂාවේ ස්ථානයක්. It's a place of protection. ඕ හලෙලූයා. 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි රාජාවලිය. 1 Kings chapter 18, 10 වෙනි පදයත් 11 වෙනි පදයත්. verses 10 and 11. එයින් මා ඔබට කියවනම් ඒ පද දෙක ඔබගේ දෙව් ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑ වශයෙන්ම ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා විසින් හොඳින් අහගන්න. මිනිසුන් නොහැරිය ජාතියක්වත් රාජ්‍යයක්වත් නැත. ඔව් මේ තැනකියා ඔවුන්ට කී කල ඔබ ඔවුන් සම්බනුණු බවට ඔව් ඒ රාජ්‍යවලනුත් ජාතිනුත් දීරුම් ගත්තේය. ඒත් එලියා මේ ඉන්නේ කියා ගොස් නෙබේ ස්වාමියාට කියාපන්නයි ඔබ කියන්නේ. As the Lord your God lives, there is no nation or kingdom where my master has not sent someone to hunt for you. And when they said, he is not here, he took an oath from the kingdom or nation that could not find him. And now you say, go tell your master Elijah is here. එලියා බොහොයන්ට ආහාබ් හැම තැනම හැම රාජ්‍යකම ජාතියක් වෙතට ඔහුගේ චරපුරුෂයෝ යවුවා. Now King Ahab had sent people to every place, every kingdom to look for Elijah. ඒ රාජ්‍ය නිලධාරීන් සම ජාතියක් සම අවට ප්‍රදේශයක් සම අවට දේශයක් ගොස් සෝදිසි කළා. Now it says that these people, they went into all the kingdoms, all the nations to look for him. මක් නිසාද ඔවුන්ට ඕන වුණා එලියාව සොයලා ඔවුන් මරා දාන්න. Because they needed to find him and to kill him. අපි කියුවා යම් ජාතියක් හෝ යම් දේශයක් කිව්වනම් එලියා අපි අතරේ නැහැ කියලා. We read that it says to say that Elijah was not amongst this kingdom or the nation. ඒ වචනේ ඉතා පැහැදිලිව කියනවා ඔව් ඒ ජාතීන්ගෙන් දියුරුම් ගත්තාය. The word of God is very clear. It says that they took oath from this kingdom and the nations. ස්ථීර කොට ඔවුන් කීවම When they ඔබ said- අපි අතරේ නැහැ කියලා. When they said definitely that he is not amongst us, ඔකවා මට දියුරලා ස්ථීරයෙන් කියන්න ඕනේ. they said you need to take oath in front of us. කොහෙද එලියාව දැන් දෙවියන් වහන්සේ තබා තිබුණේ? Now where did the Lord keep Elijah now? දැන් ඔව් ශාරපත් වල. Now he's in a place called Sharapah. ශාරපත් කියන්නේ කොහෙද? Now what is this place called Sharapah? යෙසබෙල්ගේ තාත්තා පාලනය කරපු තැන. This is a place where Jezebel's father had control. ඔබට හිතන්න පුළුවන්? Can you imagine? යෙසබෙල්ගේ තාත්තා පාලනය කරන තැන දෙවියන් වහන්සේ ගොස් උන්වහන්සේගේ මේ කරුවව සංගවනවා. Now the Lord goes and hides Elijah in the place where Jezebel's father had control of. Hallelujah. දෙවියන් වහන්සේ මොනතරම් බලවත්ද? How mighty is the Lord? දෙවියන් වහන්සේ එලියාව තිබ්බේ මේ මිනිමරු නපුරු රජතුමාගේ නහය යට උටේත් පේන්නේ නැහැ. The Lord kept the Elijah even among just near this king, but he could not still see him. ඔව් පේන්නේ නැහැ. He did not see him. හැම තැනම
ඔව්ව හොයන්ට මිනිස්සුන් යවලා. He sent people all over the place looking for him. නමුත් දෙවියන් වහන්සේ නියම කරපු තැන ඔබ හිටියා. But when you are in the place that the Lord has asked you to be, කාටවත් ඔබට අනතුරු කරන්න බෑ. nobody can harm you. හලෙලූයා. Hallelujah. කිසිවෙකුට ඔබ අනතුරු කරන්න බෑ. Nobody can harm you. ඔව් සිටියේ දෙවියන් වහන්සේ නියම කරපු ස්ථානේ. He was in the place that the Lord had asked him to be. එතන ආරක්ෂාව තිබුණා. There was protection there. එතන රැකවරණය තිබුණා. There was protection there for him. ඔබගේ ආරක්ෂාව තිබෙන්නේ Your protection is, උන්වහන්සේ කියන තැන ඔබ ඉන්නවා. it's only if you are in the place that the Lord has asked you to be. මගේ ප්‍රශ්නය ඔබ එතන සිටිනවද? My question is, are you there? ඔබ එතන සිටිනවද? Are you there? අවසාන වශයෙන් Finally. ඒ තැන වරප්‍රසාද ස්ථානයක්. That was a place of privilege. ඒක වරප්‍රසාද ස්ථානයක්. It was a place of privilege. ඔබ ඇයි ඒ? You might say, why is that? ඒදී ඔබ දෙවියන් වහන්සේගේ හස්තය පුද්ගලිකවත් දකින්න නිසා. This is a place where you would experience God's first hand. උන්වහන්සේව ඔබ පුද්ගලිකව අත්දකින්න තැන. You are going to experience God first hand. එය හාස්කමේ ස්ථානයක්. It's a place of miracles. හලෙලූයා. එයයි මා ඔබට කිව්වේ ඒක වරප්‍රසාද ලත් ස්ථානය. That is why I told you that it was a place of privilege. දෙවියන් වහන්සේගේ බලවත් හස්තය දවස් පතා අත්දකින්න. You are going to experience God's mighty hand every day. දෙවියන් වහන්සේගේ සැපීම දවස් පතා අත්දකින්න. You are going to experience God's provision every day. දෙවියන් වහන්සේගේ රැකවරණය දවස් පතා අත්දකින්න. You are going to experience God's protection every day. මොනවද මා කළ යුත්තේ? Now, what is it that I have to do? මොනවද ඔබ කළ යුත්තේ? What do you have to do? එතන ඉන්නට මොනවද ඕනේ? What is it that you need to be in that place? කාරණා දෙකක් ඕන. There is two things. කාරණා දෙකක් ඕනේ. There is two things. එකක් ඇදහිල්ල ඕනේ. One is faith. දෙවෙනි දේ කීකරුකම ඕනේ. Second one is obedience. ඇදහිල්ල හා කීකරුකම විතරයි ඕනේ එතන සිටින්න. All you need is faith and obedience to be in that place. හැම දවසකම ඇදහිල්ල. Every day you need faith. මොකද ඔබ කියවනෝ ඒ තෙල් කුලාව සිදී ගියේ නැහැ. ඒ පිටි අඩු වුණේ නැහැ. Because you read that oil didn't dry up and that flour didn't finish. හැම දවසකම දෙවියන් වහන්සේගේ සැපීම තිබුණා. God's provision was there every day. උන්වහන්සේ පිටි ලොරියක් ගෙනල්ලා බෑවේ නැහැ. The Lord did not bring one big lorry of flour there. උන්වහන්සේ පොල් තෙල් බවුසරයක් ගෙනල්ලා බෑවේ නැහැ. He did not bring a big bowser of oil and unload there. ඒ තිබිච්ච ප්‍රමාණය හැමදාම අඩු නොවී තිබෙනවා. That little bit that was there, it never ran dry. ඒක අඩු වෙන්නේ නැහැ. It never went dry. ඒක අඩු වෙන්නේ නැහැ. It never went dry. කොච්චර ගත්තත් ඒක අඩු වෙන්නේ නැහැ. No matter how much you took out of it, it never ran එදා dry. දවසට ඕන ප්‍රමාණය තිබුණා. It had enough sufficient for that day. ඒක ඉවර වෙන්නේ නැහැ. It did not finish. මක් නිසාද? The reason is ඔබ එතනදී දෙවියන් වහන්සේගේ බලවත් හස්තය අත්දකින්න. because in that place you are going to see you are going to experience God's mighty hand. ඔබට එතන ඉන්නට ඕන කරන්නේ ඇදහිල්ල. All you need to be in that place is your faith. ඔබට ඕන කරන්නේ කීකරුකම. All you need is your obedience. අද දවසේදී Today, මගේ ප්‍රශ්නය my question is, ඔබ එතන සිටිනවද? are you there? ඔබ එතන සිටිනවද? Are you there? දෙවියන් වහන්සේ නියම කරපු ඒ ස්ථානයේ In the place that the Lord has asked you to be. හාස්කම සිදුවන ස්ථානයේ A place where the miracle would take place. සැපීම පැමිණෙන A ස්ථානයේ place where you would have your provision. රැකවරණය හිමි වෙන A ස්ථානයේ place where you would have your protection. ඔබ සිටිනවද? Are you there? ඒ එකක්වත් අඩු නම් If even one of these things are less, දෙවියන් වහන්සේ දෙස හැරී චෝදනා කරන්න එපා. do not begin to complain complain against against the God. Lord. ඔබ දෙස බලා ඉන්න කියන්න ඕනේ මම ඉන්නේ වැරදි තැන. You need to look at your own self and say, I'm in the wrong place. මම නියමිත ස්ථානයේ නැති නිසායි මගේ සැපීම මට නැත්තේ. Because I'm not in the right place, I don't have the provision. මගේ හාස්කම මට අයිමි වුණේ මම හරි තැන නැති නිසා. I did not receive my miracle because I was not in the right මගේ place. රැකවරණය මට නැත්තේ මම හරි තැන නැති නිසා. I do not have my protection because I'm not in the right place. අද දවසේදී මම ඔබගෙන් අසනවා නැවතත්. Today I'm asking you again, ඔබ ඒ ස්ථානයේ සිටිනවද? are you in that place? ඔබ ඒ ස්ථානයේ සිටිනවද? Are you in that place? ඔව් එය හුදකලා ස්ථානයක්. Yes, it's a place of wilderness. ඔව් එය ඇදහිල්ලෙන් සිටින්න ඕන තැනක්. It's a place that you need to be in faith. ඔව් එය කීකරුකමින් යුතුව රැඳෙන්න ඕන තැනක්. It's a place that you need to be in obedience. අපේ කීකරුකම නැතුව ගියාම When we don't have obedience, අපේ ඇදහිල්ල දුර්වල වුණාම when our faith weakens, අපි එතනින් පැනලා දුවනවා.
We try to run away from there. අපි හිතනවා දෙවියන් වහන්සේගේ සැපීම මා පස්සේ එයි. We think that Lord's provision would come after me. ගීතාවලිය 23 6ත් කියත හැකි. In Psalms 23:6 also you might read. නෑ මිත්‍රය. No. ඔබ ඉන්න තැනට තමයි යහපත්කමත් කරුණාවත් ඔබ පස්සෙන් එන්නේ. It's only to the place that you are that God's goodness and mercy would come after දෙවියන් you. වහන්සේ නියම කරපු තැන ඉන්න අයට විතරයි ඒක එන්නේ. It's only to the people who are in the place that the Lord has asked you to be in. ඒක ඔබගේ පොරොන්දුවේ ස්ථානය. That is a place of your promise. ඒක ඔබගේ සැපීමේ ස්ථානය. That is a place of your ඒක provision. ඔබගේ හාස්කම සිදු වෙන ස්ථානය. That is a place where your miracle will take place. ඒක ඔබගේ රැකවරණය තිබෙන That ස්ථානය. is a place where you would have your ඔබ protection. දෙවියන් වහන්සේව හැම දවසකම බලවත්ව නැවුම්ව පුද්ගලිකව දකින ස්ථානය. You are going to witness God every day in a mighty way. අද දවසේදී Today, ප්‍රශ්නය මෙයයි. the question is this. ඔබ එයි සිටිනවාද? Are you there? සෑම ඇසක් වසා ගනිමු. Let every eye be closed සෑම හිසක් නමා ගනිමු. and every head bowed. අසමු අපි එක් එක්කෙනා අප අපගෙන්ම. Let's each one of us ask ourselves, මගේ ජීවිතය මම ඒ ස්ථානයට ගෙනාවද? have I brought my life into that place? මම දෙවියන් වහන්සේ නියම කරපු ස්ථානයේ සිටිනවද? Am I in the place that the Lord has asked me to be in? එලියා හැම දවසකම යාඥා කළා කියලා නෑ හාස්කම් වලට. There is nowhere that it says that Elijah prayed every day for miracles. දෙවියන් වහන්සේගෙන් හැමදාම බගෑපත් වෙලා අයියෝ අද මට කොහොමාරි කන්න දෙන්න කියලා ඌ බගෑපත් උනේ නෑ. He did not beg the Lord and say, oh, please give me food every day. නෑ මිත්‍රය. No, he did not. දෙවියන් වහන්සේ නියම කරපු ස්ථානයේ In the place that the Lord had asked him, උන්වහන්සේගේ සැපීම තිබෙනවා. the Lord's provision is there. උන්වහන්සේගේ රැකවරණය තිබෙනවා. God's protection is there. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ අත්දකිනවා. God's blessings you are going to see, witness. Hallelujah. මා ඔබට කියන්නේ යාඥා කරන්න එපාය කියලා. I'm not asking you not to pray. ඔබ යාඥා කළ යුතුයි. You need to pray. නමුත් මා ඔබට කියන්නේ ඔබගේ ජීවිතය උන්වහන්සේ නියම කරපු ස්ථානයේ ඔබ තබා තිබෙන විට But I need to tell you that if you are in the place that the right place that the Lord has asked you to be in, ඔබගේ ජීවිතයට උන කරන සියල්ල එතන තිබෙන බවයි. everything that you need for your life is going to be in that place. අද රාත්‍රියේ මා ඔබ දිරිමත් කරන්නේ Today I want to encourage you. ඔබට විතරයි ඔබගේ ජීවිතය මට විතරයි මගේ ජීවිතය ඒ ස්ථානයට ගෙන්න පුළුවන්. It's only you can bring your life to that place and I can bring my life to ඒ that place. තීරණය ඔබ ගත යුතු දෙයක්. That decision is what you have to take. අහන්න එපා ඇයි මට සැපීම නැත්තේ? Do not ask why I don't have the ඇයි provision. දෙවියන් වහන්සේ මට සපයන්නේ නැත්තේ? Why don't the Lord provide for me? ඒ වෙනුවට අපි අහන්න යන්නේ මම දෙවියන් වහන්සේ නියම කරපු තැන සිටිනවා. Instead of that, you need to ask, am I in the place that the Lord has asked me ඇයි to be? දෙවියන් වහන්සේ මාව ආරක්ෂා නොකරන්නේ? Why doesn't the Lord protect me? මම අහන ප්‍රශ්නය The question I'm asking is, මම දෙවියන් වහන්සේ නියම කරපු ස්ථානයේ ඉන්නවද? am I in the place that the Lord has asked me to be in? ඇයි මගේ ආශිර්වාද දෙවියන් වහන්සේ නිදාස් නොකරන්නේ? Why doesn't the Lord give me my blessings? මම මගෙන් අහන්න ඕන ප්‍රශ්නය ඒක නෙවෙයි. The question I need to ask myself is not that. මම දෙවියන් වහන්සේ නියම කරපු ස්ථානයේ සිටිනවා. Am I in the place that the Lord has asked me to be in? Hallelujah. Hallelujah. Jesus. ඔබට විතරයි ඒ ප්‍රශ්නය සැබවින්ම අසා ඔබට නිවැරදි පිළිතුරක් දෙන්න පුළුවන්. It's only you that can ask that question and give you a genuine answer. ඔබ සමහරවිට හිතනවා වෙන්න පුළුවන්. ඊට වඩා හොඳ තැනක් තිබෙනවා. මට එතනට ගියොත් බැරි වෙයිද? Sometimes you might be thinking there's a better place. If I can go to that place, won't it be better? ස්වාමීනි අහවල් තැන ඔබ ਸਰව ව්‍යාප්ති නේද? ඇයි ඔබට බැරිද එතනට මගේ සැපීම ගේන්න? You know that the Lord is almighty and He's everywhere. So God, why can't you be in that place and provide for me there? නෑ. දෙවියන් වහන්සේ ඔබට කියා තිබෙන්නේ වඩාත්ම සුදුසු ස්ථානයයි. No, the Lord has asked you to be in the best place. උන්වහන්සේ ඔබට කරන්න කියා තිබෙන දේ වඩාත්ම උචිතම දෙයයි. What the Lord has asked you to do is the best thing. ඒ නිසා Because of that, ඒට පිටුපාන්න එපා. do not go against it. උන්වහන්සේට කීකරු වෙන්න. Obey the Lord. ඔබගේ සැපීම රැකවරණයේ ආශිර්වාදය බෞලත්වයේ සියල්ල එතන තිබෙනවා. Everything that you need, all your protection, your provision, your everything is in that place. අද රාත්‍රියේ මා යාඥා කරන්න කැමතියි. Today I'm going to pray for you. ඔබ තේරුම් අරන් තිබෙනවා නම් මගේ ජීවිතය දෙවියන් වහන්සේ නියම කරපු ස්ථානය නැහැ කියලා. If you have understood that my life is not in the correct place that the Lord wants me මා to be ඒ in, අයට යාඥා කරන්න යනවා. I'm going to pray for those people. ඔබ කියනවා මම මගේ ජීවිතය ගෙන්ට යනවා මේ සියලු දේවල් තිබෙන ස්ථානයට. If you are willing to say, I'm going to bring my life to the place that all these things are, මා ඔබ ගැන යාඥා කරන්න යනවා. I'm going to pray for you. එවැනි අය සිටිනම් ඔබට පුළුවන් සිටගන්න. If there are people like that, you could stand up. ඔබ කියනවා නම් මම මගේ ජීවිතය ගෙන්ට යනවා ඒ ස්ථානයට. If you are saying, I'm going to bring my life to that place, මට තේරෙනවා මම ලැබිය යුතු දේ ලැබෙන්නේ නැති බව. I understand that I'm not receiving what I have to get.
මට ඕන දේ දෙවියන් වහන්සේ නියම කරපු දේ මට නැති බව. What the Lord has wanted for me that I don't get it. දැන් ඔබ කියනවා මම මගේ ජීවිතය ගේනවා ඒ ස්ථානයට. You are now saying, I'm bringing my life into that place. Oh hallelujah. Oh hallelujah. Jesus. කීකරුකමයි ඇදහිල්ලයි. It's obedience and faith. එතනින් දුව යන්න එපා. Do not run away from there. එතනින් පලා යන්න එපා. Do not run away from there. එතනයි ඔබගේ රැකවරණය. That is where your protection is. එතනයි ඔබගේ සැපීම. That is where your provision is. Hallelujah. මා ඔබට යාඥා කරන්න යනවා. I'm going to pray for you. විශ්වාස කරන්න. You need to believe. දෙවියන් වහන්සේ කියපු දේ ඔබ කරනවා නම්. But whatever the Lord has said, He would do it. උන්වහන්සේ ඔබට කියපු දේ ඔබ කරනවා නම්. If you do what the Lord has asked you to අපි do, කියවා බයිබල් කොටසේ කියනවා එලියා ස්වාමීන් වහන්සේ කී ලෙස කළේය. in the place we read, it says that Elijah did what the Lord said. උන්වහන්සේ ඔබට අද තැනක් ගැන කියනවා නොවෙන්න පුළුවන්. Maybe the Lord is not telling you about a place today, නමුත් උන්වහන්සේ දැන් ඔබට කියනවා ඔබ කළ යුතු දෙයක් ගැන. but now the Lord is telling you something that you have to do. හැරිය යුතු දෙයක් ගැන. Things you have to leave. ගොස් කළ යුතු දෙයක් ගැන. Something you need to go and do. කිරීමෙන් වැළකී යුතු දෙයක් ගැන. Something that you should not do. අත් හැරිය යුතු දෙයක් ගැන. Something that you have to get away වැළඳ from. ගත යුතු දෙයක් ගැන. Things that you have to take on. නිවැරදි කරගත යුතු දෙයක් Things ගැන. that you have to correct. මා දන්නේ ශුද්ධාත්මයන් වහන්සේ දැන් ඔබට කියන දේ. I do not know what the Lord is telling you now. නමුත් ඔබ අහන්න පුළුවන් ඔය සුළු දේ නිසාද මෙච්චර දේවල් මට අහිමි වුණේ. But you can ask, is it because of this little thing that I have lost so many things? ඔව් කුඩා දේ සුළු කරන්න එපා. Yes, do not Do not despise the little little thing. thing. ඒ කුඩා දේ වෙන්න පුළුවන් මහත් දේවල් වළක්වන්න. Maybe that little thing is what is blocking big things. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ඒ කුඩා දේ කළාම When you do that little thing in the presence of the Lord, දෙවියන් වහන්සේ මහත් දේ ඔබට නිදහස් කරන්න. the Lord will do great and mighty things for you. ඔහුට කරන්න තිබුණේ කියන තැනට යන එකයි. All he had to do was to go to the place that he was asked to, දෙවියන් වහන්සේ තුරු ටික බලාගත්තා. and the Lord took care of everything else. මිත්‍රය ඔබ සාමා කළ යුත්තේ උන්වහන්සේ අපිට කියන කුඩා දෙයයි. Whatever you and I have to do is the little thing that the Lord asks us to do. Hallelujah. Hallelujah. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Praise God. දෙවියන් වහන්සේට Praise ප්‍රශංසා වේවා. God. Thank you, Jesus. ඔබ ලෑස්තිද දෙවියන් වහන්සේ කියන දේ කරන්න? Are you ready to do what the Lord has asked you to do? කීකරුවෙන්ට ඔබ කොන්දේසියක් නැතුව ලෑස්තිනා. Are you willing to obey without any condition? මා ඔබට යාඥා කළාම When I pray for you, ඔබ ගොස් ක්‍රියාත්මක වෙන්න ඕන. you need to go and do it. ගොස් ක්‍රියාත්මක You වෙන්න. need to go and do things. Hallelujah. Hallelujah. Thank you, Jesus. සියලු බල ඇති දෙවියන් වහන්සේ අද දවසේදී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ කතා කළා වූ පණිවිඩයට ප්‍රතිචාර දක්වන ඔබ වහන්සේගේ දරුවන් ඔබ දකිනවා. මගේ යහපත් පියාණෙනි මම දැන් යාඥා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබට යාඥා කරනවා. මේ සෑම කෙනෙකුට ඔබ පුද්ගලිකව කතා කරන බව මම දන්නවා. පුද්ගලිකව ඔබ කතා කරන බව මම දන්නවා. ශුද්ධාත්මයෙනි දැන් ඔබ වහන්සේ පුද්ගලිකව ඔවුන් සමග ගනුදෙනු කරන බව මම දන්නවා. දැන් ශුද්ධාත්මයෙනි යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ දාසයා යාඥා කරනවා. ඔබ වහන්සේ කියන දේ ඔවුන්ට කරන්ට උපකාර කළ මැනව. ස්වාමිනිය මොනතරම් පහසු වුණත් ඒ මොනතරම් අපහසු වුණත් ඔබ වහන්සේ ඔවුන්ගෙන් බලාපොරොත්තු වන දේ ඔවුන්ට කරන්ට ශක්තිය බලය ධෛර්යය නිදහස් කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා. ඔබ වහන්සේ ඔවුන්ට නියම කරපු ස්ථානයට ඔවුන් ඒ කරුණ කොටගෙන පැමිණ ඔවුන්ගේ ආශිර්වාදය ඔවුන්ගේ රැකවරණය ඔවුන්ගේ සැපයීම ඔවුන්ත් දකින්න පිණිස. Father God, I pray in the name of Jesus. And I believe, Holy Spirit, that you have begun to speak and minister to thy precious people this evening. Father God, even as they have stood up in response to thy word, oh my God, I pray now in the name of Jesus. Give them the ability, release the strength, release the boldness, oh God, that they would stand up and do precisely what you have asked them to do. Lord, it may be a simple thing, it may be a difficult thing, but we believe, oh God, that thy grace is sufficient unto them. Father, you will not ask us to do something unless you will enable us, empower us, and give us the sufficient grace to do what you have required us to do. And my prayer is today, Father, even as they have heard the word of God,
And now they have determined in their hearts to obey. Let it be activated, Father. Let it be activated. Let the decision be implemented, my Father. In the mighty name of the Lord. I pray this evening. Release, oh Father. Release, your Father God. That they would position themselves in the place that you have called them and position them to be, oh Father. We give you praise. We give you glory. We give you honor, oh Father. In Jesus' mighty name. Amen. Amen. අපගේ මේ බලයේ පැය වැඩසටහන ඔබට ආශිර්වාදයක් වේයි අපි බලාපොරොත්තු වෙමු. ඒ ඔබට ආශිර්වාදයක් වේ නම් ඒ ගැන දැන ගැනීමට අපි ඉතා ආසාවෙන් සිටින්නෙමු. බහරෙන් දේශයේ ඔබ පදිංචිව සිටින්නේ නම් හෝ බහරෙන් දේශයට ඔබ පැමිණෙන්නේ නම් අපගේ සිකුරාදා දින පැවැත්වෙන සිංහල දේව මෙහෙට ඔබට සහභාගී වෙන මෙන් අපි ඉතා කරුණාවෙන් ආරාධනා කර සිටිමු. ෆිලදෙල්ෆියා දේවස්ථානයේ දහවල් 11:45ට පැවැත්වෙන අපේ සිංහල දේව මෙහෙට සහභාගී වෙන මෙන් අපි ඔබට ආරාධනා කර සිටිනෙමු. ඔබගේ ප්‍රතිචාරයන් දැන ගැනීම සඳහා තිරේ දිස්වන දුරකථන අංකයට හෝ පැක්ස් අංකයට අපව අමතන මෙන් අපි තා කාරුණිකව ඔබගෙන් ඉල්ලා සිටිමු. ප්‍රේමණීය දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනා සමග වේවා.